ටිකෙන් තමයි මල සිරුර කපන්නේ එම්බාම සිරුර නේද? මම නෑ ඇදලා ගන්න කවල් මේක. ඒකට අර දෙක ගන්න එක පැත්තක් බඳලා ගහකට මුල ශරීරය වෙනවා. කොහොමද කතා කරන්නේ? Warna TV. අයිබෝන් කියලා ගන්න වරණ YouTube channel එකට. ඉතින් අද වරණ TV එකෙන් ඇවිල්ලා ඉන්නේ මල් ශාලාවට. ඉතින් අපි හැමෝම ඉපදෙනවා, අපි හැමෝම මැරෙනවා. අපි උපදිනකොට අපි දන්නේ අපි අපේ ජීවිතේ මොන විදිහට ගත කරයිද? අපි මොන වගේ සමාජ බැලන්තියක ජීවත් වෙයිද? අපිට මොන වගේ ධනයක් හිමිද? අපි මොන වගේ වාහනයක් පතිද මේ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. නමුත් උපදිනකොට අපි මේ ලෝකෙට අරන් එන එකම දේ තමයි මරණය. ඒක ඔයාටත් මටත් මේ ලෝකවාසී සියලුම ජනතාවට ඒක ඒකාන්තයි. ඒක තමයි මේ ලෝකේ තියෙන සත්‍ය ධර්මතාවය. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ මල් ශාලාවකට. ඉතින් අද අපි බලමු මොන විදිහකට තමක්ද අවසානයේ මනුස්ස ජීවිතයකට ඇති වෙන්නේ, කුමන විදිහටද මේ මල් ශාලාවක වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ, මොන විදිහකටද තමන්ගේ අවසාන ගමන යන්නේ කියලා. ඉතින් අපි මේ මල් ශාලාවේ මේ මාමත් එක තමයි අද මේ කතා බහ කරන්නේ. මල් ශාලාවේ වැඩ කටයුතු කරන සෑම විදියක්ම අද මේ වීඩියෝ එකේ පේනවා. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් මිනිස්සේ මිය ගියාට පස්සේ අපි ඉස්සලම කතා කරන්නේ මල් ශාලාවකද මේ මරණයේ අවසාන කටයුතු ටික හරි විදියට ලෑස්ති කරගන්න එන ඉතාම ගෞරවනීය විදියට අවසාන කටයුතු ටික සිද්ධ කරන්න හැම කෙනෙක්ම මල් ශාලාවට තමයි. ඉතින් මල් ශාලාවේ ගේට්ටුව ඇතුලෙන් ඒ මලමිනිය ඒ දේහය අරන් ආවට පස්සේ ඉස්සලම ගේන්නේ මෙන්න මේ දැනට එම්බාම් කරනවා නේ. ඉතින් මෙන්න මේ ආසන දෙකේ තමයි මේ මල් ශාලාවට ගෙන සියලුම දේයන් කියන්නේ. ඉතින් මම කියන්න මෙතන මොන වගේ දේවල් සිද්ධ වෙන්නේ, ඉස්සලා මොකක්ද මාවල කරන්නේ මේ අපි මරණයක් ගෙනාවට පස්සේ මෙතෙන් ගෙනත් කියලා. ගෙනත් කියලා තමයි මෙතන තමයි වැඩ කටයුතු කරන්නේ. කියන්නේ මරණය ගෙනත් මෙතෙන් කියලා අපි අපේ තියෙන සියලුම වැඩ කරන්නේ මෙතන. ඔව්. හරි. එතකොට මම අපිට මේ කපන්න බාරදා ගන්න මොකද මේ දේවල් පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් දකින්න ඇති මෙන්න මේ ආයුධ ටිකෙන් තමයි මල සිරුර කපන්නේ එම්බාම සිරුර නේද? ඔව්. හරි. ඒකෝට අපිට පොඩ්ඩක් මේකින් එක පැහැදිලි කරනවා මේ බඩු වලින් මොකද්ද සිද්ධ වෙන්නේ, මොනම වැඩද කරන්නේ කියලා. මේක තමයි කපන්නේ අපේ බලන්න. ලොක් කරන්නේ නේද? අහවයම ලොක් කරන්නේ නේද? මේ මොනවද ඉන්ජෙක්ෂන් කරන්නේ? ඔව් බෙහෙත්. බෙහෙත් මේ බෙහෙත් එක මේකේ ෆෝමියුලා මේක තමයි මේ නාරේට දාන්නේ. දාලා මොකද කරලා අනිවාර්ය බීස් කරලා අතුල යනවා. ආන ගහලා බලන්න. කවන්න ගියා බිමට ගහුවත් ඕලන්නේ නැතේ නේද? අර ගම මෙතන ඉන්නලා එහෙම. ඒ කියන්නේ තරම් හොඳ නැහැ. දිනනකෙන් දායි එන්න දෙක ඒකේ බලන්න ආශය මේක තමයි ෆෝමියුලා කියලා කියන්නේ. නාරක ඔය දාගන්න ගහන්න. මේන් බීස් කරලා යනවා ගහලා. මෙතන බලන ආරේ කපනවා. මම නෑ ඇදලා ගන්න කවල් මේක. ඒකට අර දෙක ගන්න එක පැත්තක් බඳලා ගහකට මුල ශරීරය වෙනවා. කොහොමද කතා කරන්නේ? හරි. එතකොට මම මේක මොකක්ද මේ අපිට පටියක් දෙන්නේ මෙයා පුදු කකුල් ඇදෙන්න ඉන්නවා. කකුල් මෙහෙම මේක තමයි තියෙනවනේ. තමයි ඉතල. හරි. එතකොට මම මේ යකඩ පටි දෙකක් කියලා තින්නේ මොකක්ද? මේක තමයි අර කකුල් දෙක දෙන්නේ ලාගෙන ඉන්නකොට ඒක දිගාරින්න මේක දා තමයි දාලා දැන් ඒක තමයි ඔය අදාරින්නේ. අතපය ගල් වෙච්ච අයගේ කකුල් දිගාරින්නේ ඔක මොකද කරන්නේ? කකුල් දිගලා ඉන්නේ. මේ නේද? හරි. ඉතින් මේක ඇවිල්ලා මේ මල් ශාලාවක් තුල තියෙන එක පාට් එක විතරයි නේ. තව එතකොට මේ හැඩ ගන්න දැන් ඒ
ඒ ඔක්කොම කරන්නේ මෙතන. කට්ටියට අඳන්නේ ඔක්කොම කට්ටිය. ඔක්කොම කරන්නේ පෙට්ටියේ තියෙන. කෝට් කල්සන් නම් මේක ඉතින් අඳිනවා. මේක තියලා. සාහරි උත්තරී ඉස්සෙල්ලකෝ පෙට්ටියකට පිටියලකම. එතකොට දැන් මේ කරන මේ දැන් මේ කරන කාර්යභාරය තුල ඇතිවලා තියෙන බය හිතේ බය මේ දේවල් එන්නේ නැහැ. ඒක බයවන්නේ නැහැ. ඇවිල්ලා නැහැ. පොල්මන් නෑ ගතත් නෑ. ඒ කියන්නේ හොල්මන් කියන දේ දකලම නැද්ද මේකද? ජීවිතේ ගැන පාපු ගන්න තනිය බින්දරයි. අමෙලි. ඒ මුතල අඟගෙන කලින් ඔය කියන්නේ මේ මාෂාලාවලේ තනියම කරන්නේ. මට දෙන පාඩලේ මනරේදී තේන්න තනිය උඩ ඉන්නේ. ඔව්. උඩපදියා. කඩ මාරන්නේ. නේද? ඒ කියන්නේ හිතට චූඩියක්වත් බයක් දැනලා නැහැ. ටයිගර් ඒ කියන්නේ බිවල පස්ස මොකද කරන්නේ? දැන් බිවිලට දෙන්න. එන්න පුළුවන් නේ. මේ අතියේ වයින් වාදේ බිවිනේ. ඔව්. ඒ වගේ දැනට මරණ කීයක් විතර මේ විදිහට කරලා තියෙනවා? මම නම් මේ අරගෙන බම්බර අපි දැන් බලා ගන්නවා. ඒ වගේ දැනට මරණ කීයක් විතර කරලා තියෙනවද ඔය අත් දෙකේ? වාට පාඩු විතර කරලා ඈ අවුරුදු 15 වෙනි ඉඳලා කරන්නේ දැන් අවුරුදු 65ක් ඔව් අර මම කියනවා ලක්ෂ ගණන් කරන්නේ කියන්නේ ලක්ෂ ගන්න දැන් මෙහෙම අවුරුදු 30ක් විතර දැන් මුල් මල් කරන්නේ අවුරුදු දැන් 30ක් අවුරුදු 15 දාදී වගේ ඉඳලා තමයි කරන්නේ. ඒකවල මේ වෘත්තිය තෝරගන්න මේ හිතුනේ. අවුරුදු මේකනේ අයියලා ආරෙන්නේ. ඒක තමයි ඒකටම මාජ්ජම යාගේ මල්දාලා බිල්පත් දීක දීක. ඊයක මල්ල කරන යා ඉස්කෝලේ අපෝ නංගන් දුවන්නේ. ඒ කරන තමයි. ඒක ආසාවෙන් දීලා ඒ විදිහට ඒ පාරම ගියා. වාහන වල යන කරතයි ඉතින් මිනිහේ වල නැගලා වාලෙත් කරා. ඒ කියන්නේ මේ වාහන යන ආසාව තමයි විශේෂතාවය. හරි. එතකොට සමාජයෙන් ලැබෙන මේ ගෞරවමාන සමාජයේ පිළිගැනීම මේ ශේෂ්ත්‍රය ඉන්නකොට මොනවා වගේ? දැන් තුන්දර දීගොඩින් අම්මේ බවක් කරලා මේ වගේ රැකියාවක් කරලා සුළු කොටසයි. ඒක ඇත්තටම මේක සේවයක්. මොකද මේ කවුරුවක් කැමති නැහැ කැතයි බයයි. කැතයි බයයි මේ දේවල් තියෙනවා. නමුත් මේ වෙන සේවය ඒක වචන වලින් කියන එක තමයි ඒක සේවයක් සිද්ධ වෙනවා. කෑම විද්‍යාලය ඔබතුමාලා නැත්තම් මේ මන්නවත් තියාගන්නවත් කියන්නේ නැහැ ඕන. අනිවාර්යයෙන් මේකනේ නැත්නම් මොකද අපි ගෙදර තියාගෙන කන්නද බෑනේ. මේක අනිවාර්යයෙන් මාසාල වලින් ඇවිල්ලා මේ කඩේට ඉස්සෙල්ලා පුදල් කරනවා. ඔබතුමාට දරුවෝ ඉන්නවද? දරුවෝ මගේ එයාලාවත් දන්නේ මේ ශේෂ්ත්‍රයටද? නෑ කෙනෙක් ඒක දරදෝරේ ඉතින් බෑන් බෑන් කියන්නේ. එතකොට එයාලා මේ ශේෂ්ත්‍රයට දැම්මේ නැත්තේ? ඒක දෙන්නට ඒගොල්ලෝ හරි මාර්ගගත ඒක මගේ රටවල මම කැමතුන්නේ නැහැ දරුවන්ට දෙන්න. එදා ලෝකදාත ආවා. ලෝකදාත දැන් තාත්තට යාකිනේ හොඳ තත්ත්වයේ ඉඳලා නෑලු. ඔව් ඒක. ඒක අපි කරන රටාවේ දරුවෝ දෙන්න බෑනේ. හරි. එතකොට මෙන්න මේ ස්ථානයේ තමයි දේහයක් අරන් ආවට පස්සේ ඒ කපන කොටන මේ දේවල් සිද්ධ කළා එහෙන් තුන් ටික අන්දලා අවසන් කාලේ ඔක්කොම ලෑස්ති වෙන්නේ මෙන්න මේ අසුරු මත තමයි. ඉතින් ඔබත් මමත් අපි සියලුම දෙනාම කවදම හරි දවසක මේ අසුනේ හාන්සි වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේක එක අංගයක් විතරයි කියන්න තව තියෙන මේ මාසලතු බලන්න අපි ගිහිල්ලා ඒවා බලලා කතා කරමු මේවා මාමලත් එක්ක ඒ මාමලාගේ මොන වගේ ජීවිත රටාවක්ද මේකද කියවන්නේ කියලා. යන්නේ නැහැ. දන්නවද මේ මොකක්ද කියලා? මේක තමයි අපි හැමෝම යන ලෑලි කැලියට. ඉතින් මේ වගේ පෙට්ටියක් වාලා දැකලා තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඉතින් මේක පොඩ්ඩක් විශේෂයි. මාත් මේ පළමුවදාරනවා මෙන්න මේ වගේ මේ හැඩවෙච්ච පෙට්ටියක් දැක්කේ.
අවේව දිනනවා. අපි කතා කරන ඉස්සරහට මේ පෙට්ටිය මෙච්චර විශේෂයි. එල්ලට ඉඳා. මොබයිල් වලට එන්න. ඔව්. ලස්සන පුලාදන් දින්නේ මේ හොඳ සැටින් දෙක ගහලා. ඔව්. මේක සාමාන්‍ය මිලෙන් ගත්තොත් අපි සාමාන්‍ය කීයක් විතර නෝ? 70ක් වගේ. 70000. ඉතින් එක එක මිනිස්සුන්ගේ ආර්ථික මට්ටම් එක එක මිනිස්සුන්ගේ සමාජ මට්ටම් එක තමන්ගේ බලය පෙන්වන්න තමන්ගේ තියෙන මේ ධනය පෙන්වන්න ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් මේක එක් පෙට්ටියක් පමණයි. අපි පොඩ්ඩක් මේක අපි අතුල බලමු පොඩ්ඩක්. මෙන්න මේ වගේ තමයි මිනි පෙට්ටිය. ඉතින් ගොඩක් අලංකාරවත් විදියට මේ පෙට්ටිය නම් නිම කරලා දිනවා. මේකේ වැඩ කටයුතු ටික ඉවර කරන්න කොච්චර කාලයක් විතර යනවද? පැය 3ක් වගේ යනවා. පැය 3ෙන් මේ පෙට්ටිය ඔක්කොම ලෑස්ති කරන්න පුළුවන්. පෙට්ටිය කියන්නේ පෙට්ටිය හදන එකනේ. ඇතුලේ කුෂන් එක ගාලා මේ ටික කරනවා. මේ ටික කරන්න පුළුවන් පැය 3කින් නේද? ඔව්. පෙට්ටිය තුන මං අහන්නේ මේ සම්පූර්ණ පෙට්ටිය නිම කරන්න කොච්චර කාලයක් යනවද? පෙට්ටිය විතරක් ගහන්න පැය කමාරක් විතර යනවා. ආ. මේ ටිකයි පැය 4මාරක් යනවා කොහොමද? ඒ කියන්නේ සාමාන්‍ය දවසක් ඇතුළත මෙයාගේ පෙට්ටිය දෙකක් තුන හදා ගන්න පුළුවන් නේද? පෙට්ටිය 4 5 ගන්නක් තියෙනවා. හට්ටිය නේද? ඉතින් මේවා මේ විකිනනවා. ඒ කියන්නේ මේවා මිනිස්සු ගන්නවද? ඒ කියන්නේ මිනිස්සු ආවම අපි එතනට ආවට පස්සේ සාමාන්‍ය මිනිස්සු එකේද මිනිස්සු වෙනවනේ. ඒ එක එක මට්ටමේ මිනිස්සු මේගොල්ලෝ දෙන මේ පෙට්ටිය මෙතන ආ මේ තරණයක්. ඒක නිසා තමයි මේව තියෙන්නේ. ඒ ඇත්තටම මැරුණට පස්සේම කෝටි ගානක පෙට්ටියක් ඕනේද මම? ඈ ලක්ෂ කෝටි ගණන් වල පෙට්ටිය වල යන්න ඕනේද? ඒ අර මිනිස්සුන්ගේ තියෙන මේ ගෙදරට ලක්ෂයක් ගෙනිච්චොත් එහා ගෙදරට 1.50ක පෙට්ටියක් තමයි ගෙනියන්නේ. ඒ තමයි ඒගොල්ලන්ගේ ඒක තමයි තියරි එක. ඒක හරි. එතකොට මේ තව තියෙන පෙට්ටියක් පොඩ්ඩක් කතා කරන්න ඉන්න එකද? මේක මේ සෑහෙන කැටයක් වගේ දාලා තියෙන මේක මම හිතන්නේ මේ අතින් කරපු කැටයක් වෙන්නේ නැද්ද නේ? ඔව් අතින්. මේක සාමාන්‍ය මිල කීයක් විතර නෝද? ඔබ ලක්ෂ 3ක් විතර. ලක්ෂ 3ක් විතර. ඉතින් මේ ඒකත් පොළකට තමයි යන්නේ නේ. පිච්චෙන්න. තේරුම දෙක පොළකට. මේ ඒතකොට මේ ජීවිතය කියන්නේ මොකක්ද මම ඉතින් අත්තටම මේ ඉන්න ඩිගේ මිනිස්සුන්ට කුරු වැඩ කර හතුරුකම් කර අනවින්න කොඩවින මේ දේවල් කර අවසානයේ මේ වගේ ලෑලි ගෑලි අටක් එක පොළොවට යනවා. ඒකටත් මහා ලක්ෂ ගණන් සල්ලි වියදම් කරනවා. ඉතින් මෙන්න මේක තමයි සැබෑ ජීවිතය. ඉතින් මම අද මේ මල් ශාලාවකට ආවේ. අපි හැමෝම දැන් මේ මල් ශාලාව කියලා කිව්වට පස්සේ ඒක ළඟින් යන්න බයයි. ඒකේ වැඩ කරන මිනිස්සු එක්ක කතා කරන්න බයයි. අර ඒ වගේ මතයක් තමයි මේ සමාජය දරන්නේ. නමුත් මේකෙන් වෙන සේවය කරන වචන වලින් කියලා නිම කරන්න බෑ. අද මේ වගේ ආයතන මේ රටේ මේ ලෝකේ නැති වුණා නම් මේ තැන් තැන් වල මිනිහ කුණු වෙලා පාර වල දාලා තමන්ගේ වත්තවල ඒක බල්ලෝ හාරගෙන කාලා මේ වගේ තත්ත්වයක් තමයි ඉතින් උදා වෙන්නේ. තව තියෙනවා පෙන්න කොට මේක වටේ මොන වගේද කියලා මේ ඔයාලා ජීවිතේ දැකමු නේද පෙට්ටියක් තියෙනවා මෙතන එක එක හැඩවලින්. ඒවා මොකද දැන් සාමාන්‍ය ගමේ මලගයක් වුණාම සාමාන්‍ය පොඩි පෙට්ටියක් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේ දේවල් තියෙනවා ඉතින් මේ හරි. සාමාන්‍ය සාමාන්‍ය දවසකින් වගේ වැඩේ කරන අය කියන්නේ එහෙම ගෙනියන්නේ අද ගහවල නෙමෙයි. අර වෙන්නනේ. අරින්න ඕනේ නෑ නේ මම. මේක නම් ඕනේ. දැන් ඕනේ දන්න ඕනේ. ඉතින් මේ තින්නේ අපේ ගමේ ගොඩේ අපේ මිනිස්සු පාවිච්චි කරන පෙට්ටිය. මේක තමයි ගොඩක් යන්නේ නේ. මේ පෙට්ටිය ඉතින් මොකද චාරිත්‍රානුකූල විදියට මේ වැඩ කටයුතු ටික සිද්ධ කරනකොට Tamanට පුළුවන් විදිහට මෙන්න මේ වගේ පෙට්ටියක් තමයි භාවිතා කරන්නේ. ඉතින් ධනය ගොඩක් තියෙන මිනිස්සු තමන්ගේ බලය පෙන්වන්න මේ වගේ ඒවා පාවිච්චි කරනවා. ඉතින් ඒකට අපි වරදක් කරන්නේ නැහැ. තම කෙනාගේ සෙනෙහස ආදරේ ඒක පරිම ගෞරවයෙන් කරන්නේ මේ මිනිස්සු. කැමති කොට්ටාසුත් මේ ලෝකෙ ඉන්නවනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ මල් ශාලාවේ වැඩ කටයුතු ටික සිද්ධ වෙන්නේ. ඒ පුතේ අයියෝ මේ අපේ දාලගේ අයි අපි කවදා හරි ඉතින් ඔබතුමාගේ මෙරම තමයි පුතේ අයියෝ මගේ පුතේ හරි ඉතින් අද මම නිදාගත්තා මේ ලෝකෙ තියෙන සැපම ඇඳේ. මේ ඇඳේ ඔයත් නිදා ගන්නවා. මමත් නිදා ගන්නවා. ඉතින් ඇත්තටම අද තමයි මගේ ජීවිතේ මස් ගොඩක් සතුටු වෙච්ච දවස. මොකද මගේ ජීවිතේ මට හැම අත්දැකීමක්ම අරගන්න පුළුවන්. නමුත් මගේ මරණය මම මරණයට පස්සේ මම මේ අන්තිම නිදාගෙන නිදාගන්නේ මගේ පෙට්ටිය. මොන වගේ සැපද කියලා ඔයාට තේරුම් ගන්න ඉන්නේ නැහැ. මේක බලන කාටවත් ගන්න තේරුම් ගන්න බෑ. තමන්ගේ අවසානයේ තමන් නිදාගන්න මේ සිටියහන මොන වගේද කියලා. ඉතින් මම අද මගේ ජීවිතයේ අත්දැකීම ලැබුවා. කොහොමෙන්ද මම ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන මාතර කඹුරුගමුවේ තිලකරත්න මල් ශාලාව ඒ වැඩ කරන කාර්ය මණ්ඩලයට.
මට මේ අවස්ථාව උදා කරලා දුන්නාට. ඉතින් ඔය චුට්ටක් කතා කරමුද? හරි. අයියගේ නම? මම උෂාන්. උෂාන්. දැන් මේ මාර්ෂාල රැකියාවට යන කොච්චර කාලෙක? දැනට මාස 8ක් 9ක් වගේ. මාස 8ක් නම් මේකට ඇවිල්ලා. ඒක මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා කොච්චරද? මේ ශේෂ්ත්‍රයේ වැඩ කරේ මේ පළවෙනි අත්දැකීම උනායි. පළවෙනි අත්දැකීම. යමස් මම කලින් ගුවන් හමුදාවේදී ගුවන් හමුදාව. විශ්‍රාම ගත්තද? අයිමුණා සේවාකාරීත්වය. හරි. ඒතකොට මේ රටට සේවය කරු පුද්ගලෙක් නේ. ඉතින් අපේ රට ජාතියෙන් තමකාලික අපගල දැන් සාමාන්‍යයෙන් හමුදාවට මේ දේවල් වලට යන මිනිස්සු තමන්ගේ ජීවිතේ තියෙන හොඳම කාලය. තමන්ගේ ජීවිතේ තියෙන තරුණ කාලය කැප කරන මේ රට වෙනුවෙන්. එහෙමත් කැප කරලා දැන් ආයි මේ කරන්නේ සමාජ සේවය. හරි නේද? සමාජයට මුදලක් ගන්න එක හරි. තමන්ගේ රැකියාව. නමුත් මේ ශේෂ්ත්‍රයේ මේ ඉන්ඩස්ට්‍රි එක තුළ මේ මිනිහෙක් අත ගන්නවා. ජීවිතේ කලකිරෙන අවස්ථා සැහැෙන්නේ නැති. ජීවිතය කියන්නේ මොකක්ද කියලා එපා වෙලා ඇති. මේ හම්බ කරන සල්ලි මොකටද කියලා හිතච්ච අවස්ථාවේදී නේද? ජීවිතේ ඉන්නදේ ගොඩක් දුරට ওই තීරුම් ගත්තේ මමත් මේ එම්බම්ලෑල්ලෙන් තමයි. මම ඇත්තටම ඉතින් අපි ජීවත් වෙන ටික කාලේ කාලා දීලා තව කෙනෙකුට උදව්වක් කරගෙන තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් විදියට හැසිරීලා බැරිලා යන්න තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අපි කරන්නේ මතෙන්ට එනකම් ආර්ථිකයි දුරදාරි ආදාරි අන්තියක් ඇදගෙන කාගේ හරි පර්ස් එකේ තියෙන රුපියලක් හරි Taman පර්ස් එකට ගන්න තමයි අපි කවුරු මේව කරන්නේ. අන්තරය තමයි. ඒ කාලේ තිබුණා මට මේ එකක් තිබුණා. මේ සල්ලිකාරයෙක් වෙන්න. සල්ලිකාරයෙක් වෙන්න හොඳ ගියක් හදා ගන්න වාහනයක් ගන්න තමයි මගේ ආසාව. දැන් එතකොට මේ වෘත්තියට ආවට පස්සේ එදින නේද? මේ වෘත්තියට ආවෙන් පස්සේ මොකද විවාහකයි විවාහකයි. මේ වෘත්තියේ මේ එම්බම්ලෑල්ලෙන් හරි ජීවිතේ ගොඩක් දේවල්. දැන් එතකොට දැන් විවාහ වෙන්න අදහසක් නැහැ. විවාහ වෙන්න අදහසක් තියෙනවා. ළඟදී බලන්න ඕනේ ඉතින් තාම. කෙනෙක් කැමති වෙයිද? කියන්න බෑ ඉතින්. තීරුම් ගැනීමේ හැකියාව තියෙන කෙනෙක් කැමති වෙයි. එහෙම ලැබුණොත් එහෙමයි නැත්තම් මමත් මේ මාම වගේ. මම හිතන්නේ අද කෙනෙක් පින් කරන්න නම් මේ මානශාලාව වැඩ කරන කොල්ලෙක් ලබන්න. මොකද ජීවිතය කියන එක හරි ඔබටම තේරුම් ගත්ත චරිත තමයි මේ මානශාලාව තුල ඉන්නේ. කියන්නේ මම කියන්නේ හැම කෙනෙක්ම නෙමෙයි. මොකද මේ මාත් එක්ක කතා කරන මේ වචන දෙක තුන තුල ජීවිතය කියන දේ හරි අවබෝධයකට ඔබ ඇවිල්ලා. ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම තමයි මේ ශේෂ්ත්‍රයේදී ධර්ම පාරවල් හොයාගෙන ගිහිල්ලා වැරදි වැඩ කරන සමහරක් අය මේ ශේෂ්ත්‍රය තුල ඉන්නවා. මේ ශේෂ්ත්‍රය තුල නම් ඔබ ඉන්නන්නේ. දැන් අපි දන්නවා මලමිනි අරන් යනවා. තරුණ මලමිනි, වයසක කට්ටිය, කාන්තාව මේ වගේ මේ කාන්තා මලමිනි, නාබාල දැරියෝ ආවට පස්සේ මේ සමාජයේ යම් කිසි මතයක් දරනවා. අපි දැක්කා මේ චිත්‍රපටි හරහා නම් මේ දේවල් සමාජගත කරලා තියෙනවා. ඇත්තටම මේ වගේ මේ දූෂණ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. මලමිනි දූෂණය කරනවාද මේ මානශාලාවල් තුලදී? මානශාලාව කියන්නේ සමහරක් මානශාලාව. මානශාලාවල් තුලදී දූෂණයට ලක් වෙන්න තියෙන අවස්ථා අඩුයි. මොකද ඉතර සමහර විට මේ දේවල් වෙලා තියෙන්න පුළුවන්. මොකද දැන් තාක්ෂණයේ දිනුවත් එක්ක තමන්ගේ ආයතනයේ වැඩ කරන සේවකයන් අතින් යම් කිසි සුළු වැරද්දක් හෝ වෙන්න තියෙනවා නම් ඒක මගහැර ගන්න තමයි ආයතනයක හම්බුනේ අධිකාරියෝ කටයුතු කරන්නේ. ඒක නිසා දැන් අපේ මල් ශාලාවේ නම් ආරක්ෂකයන් බාරගන්න එකයි ගන්න තියෙනවා. ඒක නිසා සුළු වැරද්දක්වත් මෙහෙම වෙන්න තියන්නේ නැහැ කිසිම දෙයකට. හැබැයි මෙහෙමයි ස්පිරිතාලෙන් එනකොට සමහර විට මොකද ස්පිරිතාලේ ඕචරිය තුලදී ඔය මගියා විතරයි ඇගේ රස්නේ පිටි. ඒ අර තමන්ගේ අර පහත් විකෘති ආශාව මොකක් හරි සන්තර්ථකණය කරගන්න ඒ දේවල් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපේ මානශාලාව තුළ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙලත් නැහැ. සිද්ධ වෙන්නේ ඉඳ තියන්නෙත් නැහැ මේ ආයතනය. එතකොට මේ අනිත් එක ඇත්තටම ඔය වගේ දේවල් කරන්න පුළුවන් දැන්. ඒ කියන්නේ දැන් මරුණාට පස්සේ එක එක විස බීජ වර්ග පිට වෙන්න ගන්නවා. ඒතකොට දැන් මේ මෝචරියේත් තුල ඉන්නේ කාල සීමාව තුල ඉන්න මේ ඔය දේවල් කරන්න පුළුවන් අපි. මොකද අපි දන්නවා මේක අයියා කියන දේකුත් නෙමෙයි මේක මම කියන දේකුත් නෙමෙයි. අපි සමාජයෙන් අහලා තියෙනවා අපි දැකලා තියෙනවා මේ වගේ මේ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද දැන් මේ ළඟදී අපේ රටේ වාර්තා බිඳගෙන චිත්‍රපටයක් ආවා. ඒකේ ඒ සත්‍ය සිදුවීමක් තමයි යන්නේ. මේක සමාජයේ සිදු වෙන්න පුළුවන් දෙයක්. එහෙම මේ උස්ම Taman ඇඟෙන් නැති කෙනෙක් එක්ක ඇඟේ ජීවයක් නැති කෙනෙක් එක්ක ඒ වගේ දෙයක් කරෝදී
ඒක කරන කෙනාට හානියක් වෙනවා කියලා ඒ වගේ දෙන්නේ. ඒ මරණ පුද්ගලයාගේ ඉතින් ශරීරයේ තියෙන එයා මරණ යම් හේතුවකින්ද සමාජයට ඒ දේවල් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නේ එයා මරණ කොහොමද කියලා මොන ලීඩේ මොන රෝගයකින් පෙළලා හිටියද සමාජ රෝග තිබුණාද කිසියම් දෙයක් දන්නේ නැහැ. හැබැයි අර කොහොම වුණත් තමන්ගේ විකෘති ආසාව සම්පූර්ණය කරගන්නනේ උතන බලාපොරොත්තු. ඒක කොහොම හරි ඉෂ්ට කරගන්නවා එයාලගේ ඒ අවස්ථාව. හරි. එතකොට අයියා මේ ශ්‍රේෂ්ඨයේ දැන් මේ ගත කරපු කාල සීමාවක මේ මාල්ශාලාවේදී බය වෙලා හිත ගැස්සිලා මේ වගේ දේවල් සිදු වෙනවා කියන්නේ හොල්මන් දැකලා අවදාව දැකලා නැහැ. කොල්මන් නම් දැකලා නැහැ. සද්දයක් බද්දයක්වත් ඇහිලා හිත ගැස්සිලා. සද්දබද්ද ඇහෙන්නේ නැතුවම නෙවෙයි. යම් වෙලාවට මේ සද්දබද්ද ඇහෙනවා. ඔව්. ඒ ගණන් ගත යුතු දේවල් නෙවෙයි කියලා හිතනවා. ඒක කියන්නේ අයවීමක් ඇති ගැනීමක් ඇති. පිළිගන්නවද මේක ඇතුළේ හොල්මන් ඉන්නවා කියන්නේ? කියන්න බෑ. මොකද මේ බුදුබණේ කියලා තියෙනවා. ඒ කියන්නේ අద్భుත දේවල් නැත්නම් බුදුබණේ ඔය සම්බන්ධව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මම. ඒ වගේ කියන්නේ යක්ෂ, ප්‍රේත, භූත ඒ වගේ කොටාස මේ ලෝකේ ඉඳලා තියෙනවා. හැබැයි දැන් මේ කාල සීමාවේ හැටියට නැහැ කියන්නත් බෑ, ඉන්නවා කියන්නත් බෑ. හැබැයි මගේ නම් පෞද්ගලික මතයක් තියෙනවා සෑහෙන දුරට ඒ වගේ අద్భుත දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ වුණාට හිතේ මේ බයක් ඇති වෙලා නැහැ. එතකොට අයියාගේ මේ මාසලනේ මේ මාසල දුව වැඩිම දුක් අවස්ථාවක්. දුනාස්ථා කීපයක් කියන්නේ තියෙනවා. පොඩි දරුවන්ගේ මරණ කීපයක් ආවා. තව ඉතිරි වෙලා මම ඒ අවස්ථාවට පොඩි දරුවෙක් ඉරිගිර වෙලා අම්මගේ ඉඳගෙන දරුවනේ දෙන අවස්ථාවේ ස්ත්‍රීදාට අරන් යන ගමන් තමයි ඒක ගෙනල්ලා බාර දුන්නා රෙදි කෑල්ල කොටලා පොඩි දෙවියෙක් තියලා දෙන්න කියලා. තම සංවේදී අවස්ථාවක්. ඔව්. මටත් ඇත්තටම කනුවාව කොච්චර හිතයියෝ මොකද අත්දැකලා ඉන්න ගණිතී අත්දැකලා ගන්න තරම් දෙයක් නැහැ. ඩැඩි ඉතවත් නෙවෙයි. උගාම කියන කිතවත්. අවසාන කටයුතු ටික මගේ අතින්ම කරේ මම. ඒ කියන්නේ සුසාන භූමියකට අරන් ගිහිල්ලා අවසාන මොකද නැහැ. එයාලට අපි මේ දෙට්ටිය දාලා දෙට්ටියක් හදලා ඒ දරුවගේ අන්දර මේ අපි සාමාන්‍ය මරණයකට අන්දර මේ පොඩි දරුවන්ට අන්දර ඒ මේස් දාලා බෑන්ඩ් එක දාලා පොඩි ගෑනුට අයිති දෙමෝපියන් බාර හරි. එතකොට මේ ශ්‍රේෂ්ඨය තුළ ඔබ සතුටු වුණම අවස්ථාව මොකක්ද? මේ ශේෂ්ත්‍රයේ සතුටු වෙන්න කියන්නේ මරණය කියන කාටද? සතුටු වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. කියන්නේ ඔබ කරන වෘත්තිය ඔබට සතුටු වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. වෙනවා මෙහෙම. මම කරන්නේ අපේ කාර්ය මණ්ඩලයේ මේ කරන්නේ සමාජයට සේවයක් කියන එක ගැන සතුටක් තියෙනවා. මරණයක් සම්බන්ධව ඉතින් සතුටු වෙන්න අමාරුයි. මේ ශේෂ්ත්‍රය ඔබට ඒ අහිංසකේ සතුටු කරලා දෙන්න ඉතින් එහාට වෙන සතුටක් නැහැ. සමාජයට සේවයක් අපෙන් දෙයක් වෙනවා කියන සතුට නම් තියෙනවා. ඒක අපි දන්නවා මේක බලන හැමෝම දන්නවා. ඔයාලා කරන්නේ සේවය. ඒක මුලක් ගන්නවා. ඒ වුණාට මේක සේවය. මේ ඔයාලා කරේ නැත්තම් මේක හැම කෙනාම මේ ශේෂ්ත්‍ර පිළිබඳ කරවමින් අපිට ඒක න කතා කරනදී අපිට ඒක හිතන කොටක් බයයි. ඒක ඇත්තට අපි දැන් සෝමන්තාවෙන් හිතයි බයයි. ඉතින් මේ වගේ ව්‍යාපාරයක් නැත්තම් මේගේ මේ සේවයක් මේ රටේ නැහැ. ඒක නම් අපි කතා කරන්න ඕනේ නැහැ. බලන කට්ටිය තීරණය කරේ. එතකොට ජීවිතේ අවසන් බලන්න. ආනවත් පදයක් මෙතනින් මුදල් ටිකක් උපයගෙන තමන්ගෙම කියලා දෙයකට කියලා මේ ජීවිතය වෙනස් කරගන්න අවස්ථාව ලැබුණොත් ඒක වෙනස් කරගන්න. එහෙම වුණොත් මම මේ ශේෂ්ත්‍රයේ තෝරගන්න. වෙන මොකක් හරි ශේෂ්ත්‍රයේ යෙදෙන්න තමයි බලන්නේ. සාමාන්‍ය මොකක්ද
හැකියාවත් එක්ක තමයි මම මේ මාසාලාවට දැනීම ආ කෙනෙක් හොයනවා කියලා. ඒ මේක රියදුරා. රියදුරා මමයි කරපේ. හරි. එතකොට ඒ කියන්නේ බාම් සම්බන්ධ වුණා. කරනවා යනවා. ඒ කියන්නේ මේ ඕල් රවුන්ඩ් මේ ඔක්කොම මේ කට්ටිය සහයෝගයෙන් තමයි අපි. ඉතින් මම කල්ලුත් කිව්වා අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස කියලා. මොකද මට අද එක්ස්පීරියන්ස් එකක් ගන්න ලැබුණා. මගේ ජීවිතේ අවසානයේ මගේ ජීවිතේ මම ජීවත් වෙලා මගේ මේ රංගන කාලය තුල මම රංගපාලා ඒ ටෙලිග්‍රෑම් එක ඉවර වෙන දවසක් එනවනේ. ඒ දවසේදී අපි අනිවාර්යෙන්ම මේ වගේ ලෑලි කැලි හතරක් අපි නිදා ගන්න ඕන. දැන් අපි මොන මෙට්ටවල මොන જાති අඳන් වල අපි නිදාගත්තත් අවසානයේ කැලි මේ අට ඇතුළේ තමයි අපි නිදා ගන්න ඕන. ඉතින් මම අද මගේ ජීවිතේ එක්ස්පීරියන්ස් එක මම වින්දා. ඉතින් මම අද ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා මාතර කඹුරුගම තිලකරත්න මල් ශාලාවේ කාර්ය මණ්ඩලයට. මොකද මට මේ අවස්ථාව ලබා දුන්නාට ඉතින් මම හිතනවා ඔයාලා තේරුම් ගන්න නැති ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නැති. ජීවිතය ගැන දැන් නම් ලොකු බලාපොරොත්තු කිසිම දෙයක් නැහැ. මෙතනට ඇවිල්ලා මේ දේවල් ටික අපේ ඇස් දෙකෙන් දැක්කට පස්සේ ජීවිතය කියන්නේ හරි සරලව ගෙවලා ඉවර කරන්න ඕන දෙයක්. මේ පෙට්ටි හතරේ දාගෙන ඔයාට අරන් යන්න පුළුවන් වෙන්නේ ඔයා මේ රංගන කාලය තුල කරන පින්පව් විතරයි. හරි. ඉතින් අපි මේ වීඩියෝ ගොඩක් දේවල් අපි කතා කරා. අපි මේ ලෑන් දෙරුම් මොකක්ද කියලා දැන් දන්නවා. මෙතන තියෙන මේ බඩු මොනවද කියලා අපි දන්නවා. මම මෙතන ටෙක් ගන්නවා හරි විශේෂ පුද්ගලෙක්. ඒ කියන්නේ මේ ආයතනයේ මේ මල් ශාලාවේ අධිපති නිසා යාගේ පුතා. මම මේ ජීවිතය ගැන මොකක්ද කියලා මම මේ වීඩියෝෙන් කතා කරන්න නිසා සමාජයට දෙන්න උත්සාහ කරන්නේ. මම අහනවා පොඩි ප්‍රශ්නයක් අහන්නේ. ඔයාගේ පුතා මෙතන ඉන්නවා. අනාගතයේ මේකේ අධිපතිතුමා වෙයි. එයාගේ සිරුර මේ ලෑල්ල වල තියෙන දැක්කද? වඩුවත්. ඇත්තටම කියන පිටමරණවල දේවල් දැක්කට මණිය ධර්මෙත් මෙතන තියෙනවා. එහෙම මම තරහ ගන්න උඩ අමාරුයි. මොකද මම දැන් කතා කරා ගොඩක් දේවල් මෙතනදී. මට කිව්වා මට ජීවිතේ ගැන හරි අපෝ කතා ටිකක් කිව්වා. ජීවිතේ ගැන මොකක්ද කියලා ඒක 100% ඒකේ පරිණතය. අපි මේ ඉන්නේ කරන්නේ කතා කරන්නේ නැහැ. නමුත් එච්චර පරිණත ඔබතුමිය තමන්ගේ පුතාගේ සිරුර දැක්කොදී මට තරහ ගන්න අමාරුයි. ඔයාගේ අම්මගේ සිරුර මෙතන තියෙනවා දැක්කොදී මොනවද කියන්නේ? අපිට තියෙන දරා ගන්න අමාරුයි. අම්මනේ ඉතින් ආගේ උනත් අම්මයි කියන්නේ. අපි කුසෙන් හදාපු අම්මනේ. වෙන මරණ අපිට දුක නැත. අපිට අපේම කෙනෙක් ඇවිල්නකොට අපිට දුකයි. මං කිව්වා මට ජීවිතය ගැන ඔබතුමිය හරි අපූර්ව කතාවක් කිව්වා කියලා. ඒ කතාව මට ඔබේ කටින්ම මේක බලන මේ මිනිස්සුන්ට ඇහෙන් රසවන්න ඕනේ. මොකද ජීවිතේට ඉතාමත් වැදගත් වදන ටිකක් තමයි මට කිව්වේ. අපි උඩට ගිහිල්ලා ඒක පොඩ්ඩක් කතා කරමු. ඉතින් මේ තිලකරත්න මල් ශාලාවේ අධිපතිනි මම විශේෂයෙන් මේ කතා කරන්න මම මේ ස්ථානෙට මෙක්කගෙන ආවේ මට ජීවිතය ගැන හරි අපූර්ව කතා ටිකක් කිව්වා. මොකද මම ජීවිතය කියන දේ ගැන මම අවබෝධ කරන් ඉන්න දේ තවත් කෙනෙක් හරි අපූර්වට ඒ දේ අවබෝධ කරන් තියෙනවා. ඒක මට ඒ වචන ටික හැවුවට පස්සේ මගේ ජීවිතේ මට මාර සතුටක් ආවා. අපි වගේ හිතන තවත් අය මේ සමාජෙ ඉන්නව නේද කියලා. මං අහන්නේ ජීවිතය ගැන මොකක්ද? ඇත්තටම ජීවිතේ ගැන අපි හරි ඉතින් අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. අපි මැරෙනවා කියන හැඟීම කොහේද හිතේ තියෙන්න ඕන. තමනක් අය ජීවත් වෙන්නේ අපි මැරෙන්නේ නැහැ. එහෙම හිතාගෙන මේ අමුතුම රටාවකට ජීවත් වෙන්නේ. නමුත් අපි නිතරම මෙහෙ කරගන්න ඕන මේ අපි මැරෙනවා. අපි කාටත් හොඳ කරගෙන ජීවත් වෙන්න ඕන. අපි මිනිස්සුන්ට ආදර්ශමත් විදිහට ජීවත් වෙන්න ඕන කියන එක තමයි මම නම් කියන්නේ. කියන්න දෙන්නේ. ඇත්තටම අපි හිතන්න ඕන අපි කවදක හරි මෙන්න මේ වගේ පෙට්ටියක ලෑලි ගැලිය තක්කේ යනවා කියලා අපි හිතන්න ඕන. තමනක් අය ජීවත් වෙන්නේ ඇත්තටම අපි මැරෙන්නේ නැහැ කියන හැඟීම. ඇත්තටම මේක වැරදි. අපි මැරෙනවා කියන හැඟීමෙන් ජීවත් වෙනවා. ඉතින් අපි හැමෝම මං කිව්වා මේ ලෝකෙට ආවේ කෙටි කාලින රංගනයකට. මේ රංගනයේ අවසන් වෙලා ඔබ මේ රංගන කාලය තුල ඔබගේ චරිතයට ඔබ පනපවන මේ චරිත මේ වස්තු තියෙනවා. ඔබේ දේපල, ඔබේ යාන වාහන, ඔබේ ධනය, ඔබේ මිල මුදල් මම මේ වීඩියෝ එකේ කීප වතාවක් මම මේක හාරම කිව්වා. මේ හැම දෙයක්ම ඔබේ මේ රංගනයත් එක්කම අවසන් වෙනවා. ඔබට අයිති වෙන එකම දේපල තමයි මේ තියෙන්නේ. මේක තමයි ඔබ අරන් යන්නේ. මේකත් ඔබට ස්ථිරවම ලැබෙන්නේ නැහැ. මේකත් කාලයත් එක්ක දිරලා පොළොවට පස් වෙලා යනවා. ඉතින් මේක තමයි ජීවිතේ.
ජීවිතය කියන දේ හරියට තේරුම් ගත්තද මේ රට මිනිරා ලස්සන වෙයි. ඔබ මේ කෙටි කාලීනව රංගපාන ඔබේ චරිතය ඔබට ගොඩාක් ලස්සන විදියට ප්‍රශ්න නැතුව හරි සරලව රංගපාලා ඉවර කරගන්න පුළුවන්. මම අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ වෛර කරන්නේ මට මොන මොහොතේද මිනිස්සෙකුට උදව්වක් කරන්න පුළුවන් ඒ ඕනම අවස්ථාවක රැයක් දවල්ක් කියලා මම නෑ ඕනම වෙලාවක මම මිනිස්සු වෙනුවෙන් ඕනම උදව්වක් කරනවා. ඉතින් හරි අපූර්ව අම්මා කෙනෙක්. මොකද මගේ අම්මගේ වයසේ ඉතින් මේ වචන මේ සැහැන් වටිනවා. මම හිතන්නේ මේ වගේ වචන පිට වෙන අම්මා කෙනෙක්ගේ දරුවත් ඒ වගේ නැති කියලා. මොකද මම කතා කරා ඉතින්. මොකද හරි මනුස්සත්වයේ මේ වගේ අවස්ථාවක් දෙනවා මේ මිනිස්සු සැහැන් අඩුවේ සමාජයේ. ඉතින් මට එකපාරින් මේක අවස්ථාවක දුන්නා. ඔබ දෙපළට බොහොම ස්තුතියි කියලා කියන ගමන් අද අපි මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. ඉතින් වරන් ටීවී තාම subscribe කරන්න නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. හැබැයි දෙන bell button එක මතක් කරලා press කරන්න. මේක අලුත් වීඩියෝ එකක් ආපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගැනීම හැකියාවක් තියෙනවා. අද අපි ගිහින් එන්න.